Right. Today, our another input device is pointing device. What is meant by pointing device? Pointing device can be used to move mouse pointer. Used to move mouse pointer. Desktop එකේ තියෙනවනේ පොඩි point එකක් ඊතලය. ඒක move කරන්න ගන්න ඕනම device එකකට අපිට pointing devices කියලා කියන්න පුළුවන්. The main pointing device is known as mouse. Right? Laptop computers වල mouse එක වෙනුවට මොකද use කරන්නේ? Touch pad එක. ඔයගොල්ලන්ගේ textbook එකේ තියෙනවා touch pad එකකයි mouse එකකයි photos. mouse එක කියන එක සාමාන්‍යයෙන් අපිට ඒක නිකන් rat කෙනෙක් වගේ නේ ඒකට mouse කියන්නේ. ඒකේ තියෙනවා මෙහෙම mouse wheel එකක් මෙතන. මේ පැත්තට අපි කියන්නේ left mouse button. මේ පැත්තට අපි කියන්නේ right mouse button. මේක wheel. laptop computer වල තියෙන touch pad එකෙත් මේ featuresම තියෙනවා. එතකොට ඒකේ left mouse button එක touch pad එකේ තියෙනවා. right mouse button එක තියෙනවා. mouse wheels තියෙනවා. left mouse button එකෙන් සාමාන්‍යයෙන් කරන්නේ මොන වගේ task ද? click කරන්න පාවිච්චි කරන්නේ left mouse button එක. double click ඒත් left mouse button එක. right click triple click ඒත් left mouse button එකෙන් තමයි කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් mouse එකක වැඩ කරද්දී click on the icon හරි මොන හරි එහෙම කිව්වම අපි click කරනවා කියන එකෙන් කරන්නේ left mouse button එකෙන් තමයි click කරන වැඩ ඔක්කොම කරන්නේ. double click මොන හරි දෙයක් open කරන්න, triple click. right mouse button එක click කරන වෙලාවල් වලදී හැම වෙලාවෙම වගේ right click කියලා කියනවා. normally right hand users ලාට තමයි mouse එක design කරලා තියෙන්නේ මේ design එකට. left hand users ලා mouse use කරද්දී mouse settings වලදී මේ තියෙනවා right mouse button එකයි left mouse button එකයි change කරගන්න option එකක්. හැබැයි left hand users ලා උනත් mouse එක right hand use කරනවා නම් හොඳයි. මොකද computer එකක ඒ computer item ටික setup කරගන්න අපි අන්නේ තියෙන organizing manner එකට. එතකොට අපිට mouse එක දකුණු අතට use කරන්න පුළුවන් නම් ඒක සෑහෙන advantages තියෙනවා office එකක හරි කොහේ හරි අපි වැඩ කරන තැනක. ඒකෙන්ද ගොඩක්ම left hand users ලත් mouse එක right hand use කරන්න පාවිච්චි කරනවා. ඊළඟ එක තමයි එතකොට mouse එකේ wheel එක ගැන ගත්තොත් mouse එකේ wheel එක අපි පාවිච්චි කරන්නේ scrolling වලට. scrolling කියන ඔප්ෂන් එක තියෙන්නේ අපිට දැන් පිටුවක් උඩට පාතට ගෙනියන්න ඕන නම් අපිට scrolling පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට scroll bar එක කරකවලා අපිට ලේසියෙන්ම scroll up down කරන්න පුළුවන් page එකක්. ඒක මේ mouse wheel එක click කරන්න පුළුවන්. mouse wheel එක උඩ click කරාම scroll lock වෙනවා. එතකොට අපිට ඕනනම් පිටුවක් උඩට පාතට යන්න ඔටෝමැටිකලි සෙට් කරලා තියන්න පුළුවන් mouse එකේ wheel එක click කරගෙන චුට්ටක් පාතට දාම ඉබේම page එක උඩට යනවා. ඒක යන්න ඕනේ speed එක හදන්න පුළුවන්. අර ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ news readers ලා එහෙම මේ ටෙලිවිෂන් channel වල ඉස්සරහා තියාගෙන ඉන්න screen එකේ හිමීට note එක උඩට යනවා. අන්න ඒ වගේ ඒකේ speed එක අඩු වැඩි කරලා හදලා තියාගන්න පුළුවන්. ඒ option එක ඔය scroll lock කරගත්තාම තියෙනවා. ඉතින් mouse wheel එක ස්ක්‍රෝලිං වලට පාවිච්චි කරනවා. wheel එකේ task එක තමයි scrolling.
scrolling. හරි mouse එක තමයි එතකොට major pointing device එක විදිහට කතා කරන්න පුළුවන්. ඒ වගේම mouse එක වගේම device එකක් තමයි touch pad එක laptop වල තියෙන. එහෙනම් pointing device වල අපේ පළවෙනි topic එක mouse. Mouse is the most popular component in the modern computer. It contains left mouse button, right mouse button, and mouse wheel to perform different activities. Activities ටික මම ඔය diagram එකේ දීලා තියෙනවා. ඔයා mouse එක photo එකක් හරි මොකක් හරි ඔතන අලවගෙන නැත්නම් ඇඳලා හරි ඔය ටික ඔතනට mark කරගන්න ඕන. New paragraph. Laptop computer use touchpad or track stick as a mouse. Track stick as a mouse. The laptop computers වල touchpad එක මේ වැඩ ටිකම කරන්නයි ඩිසයින් කරලා තියෙන්නේ. දැන් ගොඩක් අලුත් මොඩර්න් version වල නම් touchpad එකේ gestures තියෙන්නේ. එතකොට finger tip තියෙනවා, single click, double finger, triple finger ඒ විදිහට ගොඩක් gestures වලින් තමයි ඒක වැඩ කරන්නේ. හැබැයි සාමාන්‍යයෙන් touchpad එකක් ගත්තොත් touchpad එකේ මෙන්න මෙතන බටන් එකක් එනවා, මේ පරණ ඒවා. මෙතන තව බටන් එකක් එනවා. මෙතන up and down දෙකටම ටච් කරන්න පුළුවන් ස්ක්‍රෝල් බටන් එක එනවා. ඔන්න ඔය වගේ තමයි මුලම කාලේ ඒවා. ඊට පස්සේ ටිකක් මොඩර්න් ලැප්ටොප් වල ටච් පෑඩ් එක මෙහෙම එනවා, බටන් දෙකක් එනවා යටින් වෙනම තමයි බටන් දාන්නේ. මෙන්න මේ අයිනෙන් ස්ක්‍රෝලිං වලට පොඩි අයිකන් එකක් මෙන්ෂන් කරලා තියෙනවා. මෙතන ඇඟිල්ලෙන් උඩට පාතට ගෙනියනකොට ස්ක්‍රෝලිං වෙනවා. සමහර ඒවා මේ හොරිසොන්ටල් ස්ක්‍රෝලිං එකකුත් තියෙනවා මේ පැත්තට දාලා. එහෙමත් තියෙනවා. ඊට පස්සේ දැන් ගොඩක්ම මොඩර්න්ම ලැප්ටොප් වල ඕක තියෙන්නේ මේ විදිහට. මෙච්චරයි, බටන් කියලා જાතියක් ආයේ වෙන පේන්නේ නැහැ. ඒ වුණාට දැන් මෙන්න මේ ඒරියා එක, මෙන්න මේ යට ඒරියා එක ක්ලිකබල් තමයි තියෙන්නේ. මේ ක්ලික් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඉන්විසිබල් බටන් දෙකක් මෙතන දකින්න හම්බ වෙනවා. හරි, මේ බටන් දෙක ඉන්විසිබල් තියෙනවා. පේන්නේ නැහැ. හැබැයි මේ බටන් දෙක ප්‍රෙස් කරන්න ඕනෙත් නැහැ. ලැප්ටොප් වල ගොඩක්ම ටච් පෑඩ් එක අපිට මේ එක දැන් මම තනි ඇඟිල්ලෙන් මේක උඩ ගෙනියනකොට මේම මවුස් එක එහාට මෙහාට ගෙනියන්න පුළුවන්. ඊට පස්සේ මම ඇඟිලි දෙකෙන් ටච් කරොත් රයිට් ක්ලික් වෙනවා. ඒකයි රයිට් ක්ලික් මෙනු එක ආවේ. ඇඟිලි දෙකෙන් ක්ලික් කරාම රයිට් ක්ලික්. ඊට පස්සේ මම ඇඟිලි තුනකින් මෙහෙම එහාට මෙහාට කරනකොට මට පුළුවන් මගේ ඕපන් කරලා තියෙන එක වින්ඩෝ සිලෙක්ට් කරගන්න. එතකොට ඇඟිලි තුනෙන් ඒ ඔප්ෂන් එක තියෙනවා. ඇඟිලි හතරෙන් මට පුළුවන් ඔක්කොම මිනිමයිස් කරන්න, මැක්සිමයිස් කරන්න. ඇඟිලි හතරෙන් පාතට ඇද්දොත් මිනිමයිස් වෙනවා, උඩට ඇද්දොත් අන්න ඒ විදිහට ගෙස්ටර් දැන් සපෝට් කරනවා. ඕක ගොඩක්ම MacBook වල තමයි ඉස්සෙල්ලාම දකින්න හම්බුනේ. දැන් ගොඩක් අලුතෙන් එන PC හැම එකම ගෙස්ටර්ස් තියෙනවා. ඒකට අපි එකක්වත් ක්ලික් කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ටච් පෑඩ් එක ඔබන්න ඕනේ නැහැ යටට තද වෙන්න. ඒක ටච් පෑඩ් එකේ ඩියුරබිලිටි එකට හොඳයි. ඉතින් ලැප්ටොප් වල ඔන්න ඔය වගේ ඔප්ෂන් එකක් තමයි ටච් පෑඩ් එක කියන්නේ. මම ආයේ තව වචනයක් කිව්වා ට්‍රැක් ස්ටික් කියලා. ට්‍රැක් ස්ටික් ඕගොල්ලන්ට වැඩිය දකින්න හම්බ වෙලා නැතුව ඇති. දැන් අපි නම් ලැප්ටොප් යූස් කරන්න පටන් ගත්ත මුල් කාලේ ට්‍රැක් ස්ටික් දැක්කා. ඒකෙදි මේ ලැප්ටොප් එකේ කීබෝඩ් එකේ සෙන්ටර් ලොකේෂන් එකක දැන් කීස් තියෙනවනේ මෙහෙම එක තැනක තියෙනවා චූටි ස්ටික් එකක්. මාකර් එකක මේ බුලට් ටිප් එකක් වගේ පොඩි ටිප් එකක් උඩට ඇවිල්ලා තියෙනවා. මේක ඇඟිල්ලෙන් උඩට පාතට තල්ලු කරන්න පුළුවන්. මේ පැත්තට මේ පැත්තට නිකන් මූව් වෙනවා, පොඩි ජොයිස්ටික් එකක් වගේ ගොඩක් චූටි. බටන් දෙකක් මෙතන තියෙනවා, ලෙෆ්ට් ක්ලික් එකයි රයිට් ක්ලික් එකයි. එතකොට මේක මවුස් එක විදිහටම වැඩ කරනවා. මේක දකින්න හම්බ වුණේ IBM ලැප්ටොප් වල තමයි වැඩිපුරම. IBM ThinkPad කියන
ලැප්ටොප් වර්ෂන් එක. ඊට පස්සේ Lenovo එකෙනුත් ආවයි. IBM තමයි Lenovo කියලා පස්සේ ඩිසයින් කරන්න ගත්තේ ලැප්ටොප්. Lenovo ThinkPad කියලා සීරීස් එකක් ආවා. ඒකෙත් මේ මොඩල් එක දකින්න හම්බ වුණා. දැන් නම් ගොඩක් මේක යූස් කරන්නේ නැහැ. මොකද ඒකෙන් ඇත්තටම මේ ඔය මේ ස්මූත් සිලෙක්ෂන් එකක් කරන්න අමාරුයි. ඒ හින්දා ඒකට අපි ට්‍රැක් ස්ටික් කියලා කියන මේ වචනේත් නිකන් මතක තියාගන්න ට්‍රැක් ස්ටික් කියලා ඩිවයිස් එකක් පොයින්ටිං තියනවා කියලා. Another device is touch screen. Next one, touch screen. Touch screen අපි දකිනවා modern laptop ඊළඟට tablet PC, smartphone ගොඩක් device වල දැන් touch screen එක තියෙනවා. touch screen එකේ තියෙන ලොකුම advantage එක තමයි portability එක. දැන් අපි laptop එකක් ගෙනියනවා නම් laptop එකට keyboard එක නේද mouse එක ඒ device ඔක්කොම එකට තමයි ඒ device එක use කරන්න වෙන්නේ laptop එක. හැබැයි ස්ක්‍රීන් ඔන්ලි වර්ෂන් එකක් විදිහට මේ ටච් ස්ක්‍රීන් එක රිලීස් කරන්න පුළුවන්. මොකද ටච් ස්ක්‍රීන් එක both input and output. ටච් ස්ක්‍රීන් එකෙන් යූසර්ට දේවල් දෙනවා. ඒ වගේම ටච් ස්ක්‍රීන් එකෙන් යූසර්ට ඉන්පුට් කරන්නත් දේවල් ගන්න පුළුවන්. ටච් ස්ක්‍රීන් එක කියන්නේ both input and output compatible device එකක්. එතකොට මේ device එක වැඩිපුරම අපි දකින්නේ tablet PC වලටයි smartphone වලටයි තියෙනවා. ලැප්ටොප් තියෙනවා ටච් මේ compatible ලැප්ටොප් ඕන තරම් තියෙනවා මාකට් එකේ Dell version තියෙනවා HP version තියෙනවා Lenovo තියෙනවා. එතකොට ඒක අපිට මේ ලැප්ටොප් එක ටැබ් එකක් විදිහට යූස් කරන්නත් පුළුවන්. ඒක 360 rotatable screen එකක් ඒ ලැප්ටොප් එකේ තියෙන්නේ. එතකොට ඒක අපි 360 rotate කරගත්තාම ස්ක්‍රීන් එක ලැප්ටොප් එකේ අනික් පාර්ට් එකත් එක්ක එකට සීට් වෙනවා. එතකොට ඊට පස්සේ වාට ඒක ටැබ් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඉතින් සයිස් එකෙන් ටිකක් ලොකුයි. ඉතින් ගොඩක්ම ටච් ස්ක්‍රීන් එකෙන් අපිට ඇඟිල්ලෙන් ටච් කරන්න පුළුවන්. නැත්තම් ටච් කැපබල් පෙන් ඩ්‍රයිව් තියෙනවා. කැපැසිටිව් ටච් වලට සපෝට් කරන. එතකොට මේ පොඩි පෙන් එකක් අරගෙන ඒ පෙන් එක යූස් කරලා ටච් කරන්න පුළුවන්. ඒකට අපි ලියමු touch screen is another type of input device, can be used as both input and output. Touch screens are commonly used in mobile phone and tablet computers. Next one is joystick. joystick දැකලා තියෙනවනේ ඔයගොල්ලෝ joystick පාවිච්චි කරනවා games play කරද්දී. මොකද keyboard එකෙන් ටිකක් hard නේ වැඩේ. games play කරද්දී keyboard එකෙන් play කරද්දී keyboard එකටත් ඒක දැන් laptop computer එකකින් එහෙම games play කරනවා නම් keyboard එකට හොඳ නැහැ. gaming laptop series නම් තියෙනවා hard use කරන්න පුළුවන් විදිහට keyboard එක design කරලා. හැබැයි normal laptop keyboard එකක් එහෙම hard use කරන්න බෑ. විශේෂයෙන් fighting games, car games මොනවා වුණත් ඒ keys වලට ඒ weight එක එච්චර හොඳ නැහැ. ඉතින් ඒකින්ද games play කරනවා නම් ඒගොල්ලන්ට use කරන්න කියනවා මොනවද? joystick එක. joystick එකක් අපි computer එකට connect කරගත්තාම joystick එක through computer එකේ pointers කියන්නේ අපි mouse එකෙන් කරපු task ඔක්කොම joystick එකෙන් කරන්න පුළුවන්. සමහර joystick තියෙනවා car steering wheel එකක් විදිහට brake paddle, accelerator paddle, gear levers ඔක්කොම ටික ඒ joystick එකේ තියෙනවා. ඉතින් ඒකත් pointing device එකක් විදිහට කියන්න පුළුවන් joystick. joystick can be used as a pointing device and it is commonly used in computer games which can move the cursor. Next one is light pen. Light pen look like as a normal pen. අපි writing pen එකක් වගේ එක. කිසි වෙනසක් නැහැ. දැන් මම මේ drawing වලට මම මේ white board එක use කරන්න පාවිච්චි කරන්නේත් එක type එක light pen එකක්. දැන් සාමාන්‍යයෙන් light pen එකක් කෙලින්ම monitor එකත් එක්කම compatible වෙන light pens තියෙනවා. එතකොට ඒ light pen එක normal පෑන වගේ තියෙනවා මෙහෙම. ඊට පස්සේ මේකේ buttons දෙකක් තුනක් හරි කීයක් හරි තියෙන්න පුළුවන්. ඊට පස්සේ මේක wired connect කරන්න පුළුවන් අපේ computer එකට through USB. USB connect කරලා මේක ඊට පස්සේ monitor screen එක අපේ use කරලම screen එක උඩ අඳින්න පුළුවන්. ඔයගොල්ලෝ මේ textbook එකේ photo එකක් තියෙන ඒ જાති එක.
තව සමහර ලයිට් පෙන් જાතියක් තියෙනවා වයර්ලස්. අර මවුස් වගේ තමයි. වයර්ඩ් වයර්ලස් කියලා මවුස් වර්ග දෙකක් තියෙනවානේ. වයර්ලස් ලයිට් පෙන් එකක් යූස් කරාම මේක බැටරි නැත්නම් රීචාර්ජබල් මොන හරි ඔප්ෂන් එකකින් එනවා බැටරි එක දාන්න පුළුවන්. ඒතර මේක Wi-Fi සිග්නල් වලින් නැත්නම් Bluetooth වගේ ටෙක්නොලොජි එකකින් කනෙක්ට් කරන්න පුළුවන් PC එකත් එක්ක. ඒතර ඕනම PC එකකට මේක කනෙක්ට් කරලා ඊට පස්සේ PC එක ලයිට් පෙන් එකෙන් ටච් වෙනවා ස්ක්‍රීන් එක. ඊළඟට ලයිට් පෙන් එකම යන කැටගරි එකක් තමයි ඩ්‍රෝවින් පෑඩ්. මේකෙදි ඩ්‍රෝවින් පෑඩ් එක කියලා වෙනම පෑඩ් එකක් තියෙනවා. මේක සින්ක් වෙනවා අපේ මොනිටර් එකත් එක්ක. එතකොට අපේ ස්ක්‍රීන් එකේ රෙසොලූෂන් එකට රේෂියෝ එක ඉක්වල් කරගෙන මෙන්න මේ ඒරියා එක මේ ඩ්‍රෝවින් පෑඩ් එකේ සින්ක් වෙලා තියෙන අපේ මොනිටර් එකට. එතකොට මොනිටර් එකේ top left corner එකයි top right corner එකයි bottom right corner එකයි bottom left corner එකයි represent කරන්නේ මේ touch මේ drawing pad එකෙන්. drawing pad එකේ තව special button set එකකුත් එනවා මෙහෙම. එතකොට මේවට අපිට task දීලා තියන්න පුළුවන් එක එක. දැන් drawing pad ගොඩක් වෙලාවට ගන්නේ designing වලටනේ CAD වලට Photoshop ඔය Corel Draw drawing වලටනේ. එතකොට ඒවා tools මේවට set up කරලා තියාගන්න පුළුවන්. එතකොට tools click කර කර ඉන්න ඕනේ නැහැ. ඕක click කරලා ටක් ගාලා ඇඳා. මේකත් එක්ක හම්බ වෙනවා. දැන් මේක අපි ප්ලග් කරන්නේ PC එකට. හරි මේක අපි PC එකට ප්ලග් කරගන්න. ඒතකොට මේක සාමාන්‍යයෙන් අපිට පොතක් වගේ අතේ තියාගෙන ඉන්න පුළුවන් එකක්. සාමාන්‍යයෙන් පොතක වගේ සයිස් එකක් තියෙන්නේ. මේකත් එක්ක හම්බ වෙන පෙන් එක සාමාන්‍ය පෑනක් වගේ. දැන් මම යූස් කරන එක නම් චූටි බටන් දෙකකුත් මෙතන තියෙනවා මෙහෙම. එතකොට මේ එක බටන් එකක් මම සෙටප් කරගෙන තියෙනවා left mouse බටන් එකට. අනික සෙටප් කරගෙන තියෙන right mouse බටන් එකට. ඒක ඕන එකක් සෙටප් කරන්න පුළුවන්. මොකද ඒ මේ ටච් ඩ්‍රෝයින් පෑඩ් එක ඉන්ස්ටෝල් කරගත්තාම මේකත් එක්ක ඩ්‍රයිවර් software එකක් ඉන්ස්ටෝල් වෙනවා. එතකොට ඒකේ අපිට මේ පෙන් එක සිලෙක්ට් කරගන්න ඒ settings හදාගන්න දේවල් දෙනවා. හරිද? ඒක සමහර පෙන් තියෙනවා බැටරි වලින් පවර් වෙන. දැන් මගේ එක මොනවත් බැටරි ඕන නැති මොඩල් එකක් මම යූස් කරන්නේ. එතකොට ඒක මම දැන් මේ ඩ්‍රෝවින් පෑඩ් එකට කිට්ටු කරාම තමයි මේ මවුස් එක මූව් වෙන්නේ. හැබැයි මේක තාම ඩ්‍රෝවින් පෑඩ් එක උඩ තියලා නැහැ. සෙන්ටිමීටරයක විතර දුරක් තියෙනවා. සෙන්ටිමීටරයක් විතර දුරට ඩිටෙක්ට් වෙනවා. ඊට පස්සේ මම මේක උඩට තිබ්බහම තමයි ඇදෙන්න පටන් ගන්න. එතකොට මම ලාවට තියාගෙන ඇඳුවොත් හීනියට ඇදෙන්නේ. තද කරලා ඇඳුවොත් මහත් වෙනවා ටික ටික. හරි ඒ විදිහට තමයි ඒක වැඩ කරන්නේ. එතකොට මේකත් එක්තරා ලයිට් පෙන් කැටගරි එකක්. හැබැයි ලයිට් පෙන් එක විදිහට ඩිරෙක්ට් ස්ක්‍රීන් එකත් එක්ක සපෝට් කරන්නේ නැහැ. මේ පෑඩ් එකත් එක්ක තමයි ඒක කම්පැටිබල්. පෑඩ් එකේ තියාගෙන මට එතකොට ඕන දෙයක් අඳින්න පුළුවන්. මේ ඒරියා එකේ අඳින ඕන දෙයක් ස්ක්‍රීන් එකේ මවුස් එක වෙනකොට සම්පූර්ණයෙන් පාවිච්චි කරන්න පුළුවන්. මවුස් එක ඕනෙම නැහැ එතකොට. මවුස් එකේ වැඩ ටික ඔක්කොම ලයිට් පෙන් එකෙන් කරන්න පුළුවන්. ඉතින් ඉස්සර නම් ලයිට් පෙන් හරි එක්ස්පෙන්සිව් ඩිවයිස් එකක්. දැන් එහෙම නැහැ. රුපියල් මං හිතන්නේ 4500 5000 විතර වගේ ඉඳලා උඩට තියෙනවා. ක්වොලිටිස් එක වෙනස් වෙනවා. එහෙනම් ඊළඟ ටොපික් එක light pen. Light pen is used to select items on the screen. It is also used in CAD, computer aided designing, and graphic designing. එතකොට pointing devices ගැන අපි කතා කරේ දෙවෙනි device. තුන්වෙනි වර්ගය තමයි imaging audio and video input device. මම audios මෙතනටම ගන්නවා. imaging audio and video input devices. කම්පියුටර් එකට අපිට සාමාන්‍යයෙන් photos input කරන්න පුළුවන්. කම්පියුටර් එකට photos input කරද්දී අපිට පාවිච්චි කරන්න වෙන්නේ අනිවාර්යයෙන්ම කැමරා මොඩියුල් එකක්. කැමරා එකක්. එතකොට මේ කැමරා කැටගරයිස් වෙනවා ප්‍රධාන වර්ග තුනකට. එතකොට ෆොටෝස් වීඩියෝ දෙකම මේ කැමරා වලින් ඉන්පුට් කරන්න පුළුවන්. එකක් තමයි වෙබ් කැමරා කියන જાතිය. අනික තමයි ඩිජිටල් කැමරා කියන જાතිය. අනික එක තමයි CCTV කියන කැටගරි එක. එතකොට මේ තුනෙන්ම අපේ කම්පියුටර් එකට ඉන්පුට් වෙන්නේ ෆොටෝ වීඩියෝ.
එතකොට මේකේ qualities ගත්තොත් වෙබ් කැමරා එකේ quality එකට වඩා ඩිජිටල් කැමරා වල quality එක වැඩි. CCTVත් ඒ වගේ quality වැඩි. වෙබ් කැමරා එක කම්පෙයාර් කරද්දී. එතකොට වෙබ් කැමරා එකක් ගත්තොත් වෙබ් කැමරා එකක් අපි යූස් කරන්නේම ගොඩක් වෙලාවට ඔන්ලයින් කන්ෆරන්ස් වලට. දැන් ලැප්ටොප් PC එකක නම් টপ එජ් එකේ මෙන්න මේ හරිය අපි දකිනවනේ කැමරා එකක් තියෙනවා. මොබයිල් ෆෝන් එකක නම් ෆ්‍රන්ට් view මේ ස්ක්‍රීන් එකේ කොහේ හරි තැනක කැමරා එකක් පොඩි තියෙනවා. ඊළඟට ටැබ්ලට් PC එකක් ගත්තත් මේ විදිහට අපිට පොඩි කැමරා එකක් තියෙනවා දකින්න පුළුවන්. එතකොට ඒව තමයි වෙබ් කැමරා. වෙබ් කැමරා එකේ රෙසොලූෂන් එක නැත්නම් මෙගාපික්සල් සයිස් එක අඩුයි ඩිජිටල් කැමරා වලට වඩා. කියන්නේ වෙබ් කැමරා එකක් ලෝ ක්වොලිටි. එහෙම ලෝ ක්වොලිටි වෙන්නේ අපිට වෙබ් කැමරා එකක් යූස් කරන්න වෙන්නේ ඔන්ලයින් කොන්ෆරන්සින් වලටනේ. එතකොට අප්ලෝඩ් කරන වීඩියෝ එකේ රෙසොලූෂන් එක අඩු තරමට ලැග් වෙන්නේ නැතුව අප්ලෝඩ් කරන්න පුළුවන්. මොකද ඉන්ටර්නෙට් එකේදී වීඩියෝ හයි ක්වොලිටි අප්ලෝඩ් කරන්න වෙලා යනවනේ. එතකොට ලැගින් අර කැඩි කැඩි එනවා. ඒක නවත්ත ගන්න තමයි වෙබ් කැමරා කියලා ලෝ ක්වොලිටි එකක් යූස් කරන්නේ. එතකොට මේ වගේ ඩිවයිස් වල ඉන්බිල්ට් තිබුණාට ඩෙස්ක්ටොප් PC වලට අපිට එක්ස්ටර්නල් වෙබ්කෑම් එකක් කියලා එකක් යූස් කරන්න වෙනවා. ස්ටෑන්ඩ් එකක තියෙන නැත්නම් මොනිටර් එකට ක්ලිප් කරන්න පුළුවන් එක එක වෙබ් කැමරා මේ දවස්වල ඕගොල්ලෝ ගෙවල් වල පාවිච්චි කරනවා ඇති. හරි එතන පළවෙනි ඩිවයිස් එක තමයි ඉමේජින් ඔඩියෝ වීඩියෝ වලදී අපි කතා කරන වෙබ් කැමරා also known as webcam. Web camera is commonly used in video conferencing. This is a low quality image capturing device than other camera. Next one digital camera. Digital camera කියන්නේ high quality camera එකක්. resolution ගොඩක් ලොකුයි. දැන් HD කියලා එහෙමනේ අපි කියන්නේ digital camera වල. megapixel ලොකු ගණන් අපි කතා කරන්නේ 20 ගණන් 30 ගණන් එහෙම. Digital camera. This device is used to capture photographs and video in high quality. Next one CCTV. Closed circuit television. Closed circuit TV. CCTV වලට ලියා ගන්න. This device is also used to capture image or video for security. ඒත් එක්කම අපි කතා කරන ඩිවයිස් එකක් තමයි එතනදිම මයික්‍රොෆෝන්. මයික්‍රොෆෝන් එක කියන්නේ ඔඩියෝ කැප්චරින් ඩිවයිස් එකක්. අපි ඒකත් ලියාගමු. Microphone is used to capture sound to a computer. ඊළඟ ඩිවයිස් එක විදිහට අපි කතා කරන්නේ ස්කෑනර්ස්. ස්කෑනින් වලට පාවිච්චි කරන ඩිවයිසස් තියෙනවා. දැන් ස්කෑනර්ස් සාමාන්‍යයෙන් ගෙවල් වල ඕගොල්ලෝ පාවිච්චි කරනවා ඇති ස්කෑනර්ස්. දැන් මේ කාලේ ඔය work from home හින්දා ගොඩක් අය ගෙවල් වලට printers ගේනවා. ඒ ගේනකොට සමහර printers තියෙන ඕගොල්ලෝ දැකලා ඇති all in one. අර photocopy facility එක තියෙන printers. ඒකේ උඩ තියෙනවා glass එකක් එක්ක නේද? සාමාන්‍යයෙන් මේ ස්කෑනර් එකක් photocopy machine එකක උඩ ටික වගේම තමයි. ඔයගොල්ලෝගේ ටෙක්ස්ට් බුක් මේ ටෙක්ස්ට් බුක් එකකටත් දාලා තියෙන photocopy machine එක උඩ ටිකක්ම තමයි. ස්කෑනර් එකක් යූස් කරලා අපිට අපි ගාව තියෙන hard copy එකක් convert කරගන්න පුළුවන් soft copy එකකට. ඒ කියන්නේ අපිට පුළුවන් printed document එකක් computer එකට input කරගන්න. මේකෙදි එක එක ස්කෑනර්ස් වර්ග තියෙනවා. දැන් සමහර ස්කෑනර්ස් පාවිච්චි කරන්නේ ඔය කොලයක වගේ තියෙන දෙයක් ස්කෑන් කරගන්න. සමහර ස්කෑනර්ස් තියෙනවා ඊට වඩා ඇඩ්වාන්ස් ප්‍රොසීඩියර්ස් තියෙන. ඒකට අපි බලමු ස්කෑනර්ස් විදිහට අපිට මොනවද කතා කරන්න පුළුවන් කියලා. ඊළඟ ඩිවයිස් කැටගරි එක ස්කෑනර්ස් input device. First one flat bed scanner. ෆ්ලැට් බෙඩ් ස්කෑනර්ස් කියන්නේ ඔය මම කියපු જાතියේ ස්කෑනර්ස් වලට ඔයගොල්ලෝ ගෙවල් වල යූස් කරන ඔය printing purpose වලට පාවිච්චි කරන
මැෂින් වලට ඇටච් කරලා තියෙන්නේ ඔය ෆ්ලැට් බෙඩ් ස්කෑනර් කියන කැටගරි එක. This device is used to convert hard copy into soft copy. This machine use laser technology to scan picture or document. ඊළඟ ඩිවයිස් එක විදිහට අපිට කතා කරන්න පුළුවන් barcode reader එක. දැන් barcode reader එකක් කියන්නේ ස්කෑනර් කැටගරි එකක්ම තමයි. සුපර් මාකට් වලින් අපි barcode readers දකින්න වැඩිපුර. සුපර් මාකට් ඊට පස්සේ ටෙක්ස්ටයිල් shops ඒ හැම තැනකම අපි දකිනවා barcode reader. barcode එකක් කියලා කියන්නේ ඔයගොල්ලෝගේ ටෙක්ස්ට් බුක් වල පෙන් පෙන්සිල් හැම එකකම barcode එකක් ගහලා තියෙනවා. පොඩි ඉරි ටිකක් මේ එක මහතට තියෙනවා. ඒක යටින් වෙනම නම්බර් එකකුත් ලියලා තියෙනවා. ඔයා barcode reader එක use කරාම reader එකේ තියෙන්නේ ටෙක්නොලොජි එක රීඩර්ස් වලට පාවිච්චි කරන මේ ඉන්ෆ්‍රාරෙඩ් වේව් එකක් මේකට ඇවිල්ලා මේ තියෙන එක රීඩ් කරලා හැන්ඩල් එක වගේ නෙමෙයි තියෙන්නේ. තියෙන එක රීඩ් කරලා මේ නම්බර් එක කම්පියුටරයට කැප්චර් කරගන්නවා. මේ නම්බර් එක ඕනනම් මැනුවල් අපිට කීබෝඩ් එකෙන් ටයිප් කරන්නත් පුළුවන්. හැබැයි ඊට වඩා ෆාස්ට් ඒ වගේම ඇකියුරේට්. නම්බර් එක ටයිප් කරලා දිලක්කමක් හරි වැරදුනොත් වෙනස් වෙනවනේ. දැන් සමහර ලාවට සුපර් මාකට් වලදී මම දැකලා තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති. ඒ ඉන්න කැෂියර් බාකෝඩ් එක දෙතුන් පාරක් අල්ලලා රීඩ් වෙන්නේ නැත්නම් එහෙම මැනුවල් ටයිප් කරනවා ඒ ටික. ඒත් අර නම්බර් එකම තමයි ටයිප් කරන්නේ. බාකෝඩ් එකෙන් කරන්නේ ඒක ඔටෝමේටඩ් කරලා තියෙනවා. ඉතින් ඒක එතකොට ඉන්පුට් ඩිවයිස් එකක් තව ස්කෑනින් මෙතඩ් එක. ලියා ගන්න this device is used to read the barcode. ඊළඟ ඩිවයිස් එක විදිහට ඕගොල්ලොන්ගේ එක්සැම්පල් එක දීලා තියෙන්නේ MICR, also known as magnetic in character reader. check වල accuracy එක verify කරගන්න checks වල මේ bottom row එකේ මෙන්න මේ area එකේ special number category එකක් තියෙනවා මෙහෙම. ඒ නම්බර් සාමාන්‍යයෙන් දැන් හතේ ඉලක්කම එහෙම ලියනවනම් ඔන්න ඔය වගේ තමයි ඒක මෙතනින් මහතට ඔහොම තමයි තියෙන්නේ ඒ නම්බර්ස්. මේවා ලියන්නේ ස්පෙෂල් ඉන්ක් එකකින්. ඒ ඉන්ක් එක මැග්නටික් ෆීල්ඩ් එකකින් රීඩ් කරන්න පුළුවන්. චෙක් එක ඇකියුරසි එක කන්ෆර්ම් කරගන්න MICR ටෙක්නොලොජි එක පාවිච්චි කරනවා. එතකොට බැංකුව වල එහෙම මේ තියෙනවා මේ ඩිවයිස් එක චෙක් එක ක්ලියර් කරනකොට මේ ඩිවයිස් එක through තමයි චෙක් එක යන්නේ. එතකොට චෙක් එකේ accuracy එක check කරලා ඒක reject කරනවද accept කරනවද කියන එක machine එක තීරණය කරනවා. ලියා ගන්න MICR magnetic in character reader. This device is available in banks. It is used to check the accuracy of check. Next one, optical character recognition, OCR. මේ OCR කියන්නේ special device එකක්. දැන් අපි ගාව මොනවා හරි printed document එකක් තියෙද්දි අපි flatbed scanner එකකින් ඒක scan කරගත්තොත් edit කරන්න බෑ. ඒක image එකක් විදිහට තමයි save වෙන්නේ. හැබැයි OCR කියන concept එකෙන් ඔය Android phone වලට එහෙමත් OCR app දාන්න පුළුවන්. දාලා අපිට කැමරාවෙන් scan කරද්දී අකුරු වෙනම editable විදිහට තමයි save වෙන්නේ. ඒ කියන්නේ අපිට Word document එකක් විදිහට save කරගන්න පුළුවන්. ඕනේව මකන්න ඒවත් පුළුවන් ඊට පස්සේ. OCR කියන්නේ හොඳ concept එකක්. ඔයගොල්ලෝ දැකලා ඇති සමහර වෙලාවට ඔය postal ID එහෙම හදද්දී application එකක් fill කරනවානේ. ඒ fill කරන application වල block capital වලින් දාන්න කියලා මෙහෙම කොටු ටිකක් නේද තියෙන්නේ නම එහෙම දාද්දී. එතකොට ඔයා නම ලියද්දී මෙහෙම ලියනවා. එතකොට එහෙම ලියද්දී මේක OCR reader එක through යනකොට මේ අකුරු කියවලා නම system එකට enter කරගන්නවා. ඒකයි block capital වලින් ලියන්න කියන්නේ. එතකොට merge වෙන්නේ නැහැනේ අකුරු කොහොම. ඒ හින්දා OCR කියලා කියන්නේ මේ
character read කරන්න පුළුවන් device එකක්. This device is used to capture text in a document. It can also be edited. Next one, OMR, optical mark recognition, also known as optical mark reader. OMR device එක special device එකක්. දැන් ඔයගොල්ලෝ දන්නවනේ MCQ papers වල එහෙම අපිට choices තියෙනවනේ. දැන් පළවෙනි ප්‍රශ්න කියලා ඇවිල්ලා මෙහෙම 1 2 3 4 කියලා අංක 4ක් දාලා මේ එකක් අපිට හරි දාන්න මේ මාක් කරන්න නෙන්නේ. ඔයම තමයි මාක් ෂීට් මේ මාක් ෂීට් එක දෙන්නේ. sorry මේ ආන්සර් ෂීට් එක දෙන්නේ. දැන් ඔයා පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ 3 නම් මේ කපන්න ඕන. මේ කපන්න ඕන. එතකොට මේ දෙන ආන්සර් ෂීට් එකේ යට තියෙනවා ටෝටල් දාන්න මෙහෙම තැන් මාක් කරලා දීලා තියෙන්නේ. මේ ආන්සර් ෂීට් එකේ ස්ටෑන්ඩඩ් සයිස් එකකටයි හදලා තියෙන්නේ. එතකොට ඔය ආන්සර්ස් ටික ඒගොල්ලෝ කලෙක්ට් කරගත්තාම ගිහිල්ලා දානවා OMR reader එකට. OMR reader එක ප්‍රී ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. පළවෙනි එකේ හරි ආන්සර් එක මොකද්ද දෙවෙනි එකේ හරි ආන්සර් එක මොකද්ද කියලා. එතකොට ඒකට ටැලි වෙන විදිහට මේකේ තියෙනවා නම් ටට්ටක් ගාලා යා මේවා ටික මාක් කරගෙන ටෝටල් කීයද කියලා මේක print කරලා දෙනවා. සාමාන්‍යයෙන් තප්පරයකට කොලයක් ගන්න බලන්න පුළුවන්. හරි වේගෙන් කරන්න පුළුවන් වැඩ. හැබැයි අපි ආන්සර් ලියද්දි මේවා කුරුටු ගාලා කපලා තියෙනවා නම් ඒකයි පැන්සලකින් ඕක කරන්න කියන්නේ. කුරුටු ගාලා කපලා මොනාරි කරලා තියෙනවා නම් එයාට ඒවා රිජෙක්ට් කරනවා. එතකොට ඒවට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ලංකාවේ නම් ගොඩක් බලන්නේ මැනුවල්. ඒ වුණාට මැෂින් එක through බලන්න පුළුවන්. එහෙම බලනවා. හරි එතකොට ඒ වගේ එකක් තමයි අපි OMR කියන්නේ. optical mark සලකුණු marks අඳුන ගන්නවා කියන එක. ලියා ගන්න. This device is used to recognize marks made using pencil or a pen. Next one. ඔයගොල්ලෝගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන නම් automated teller machine කියලා අපි ඒකේ device එක විදිහටම කියනවා නම් magnetic stripped reader කියලා කියනවා. ඊළඟ example එක magnetic stripped reader. දැන් අපි ATM card වල එහෙම ගොඩක් වෙලාවට දකිනවනේ ඒකේ back side එකේ තියෙනවා කළු පාට පටියක්. ඒකත් magnetic stripped එකක්. දැකලා තියෙනවනේ ඔයගොල්ලෝ card එක පිටිපස්සෙන් මෙහෙම පටියක් තියෙනවා කළු පාට. එතන මේ කළු පාට පටියේ තියෙන ඩීටේල් රීඩ් කරගන්න පුළුවන් ATM මැෂින් එකට. නැත්නම් මේ කාඩ් ගොඩක් වෙලාවට ස්විප් කරන වෙනම මැෂින් තියෙනවා. මේ අයිනෙන් මෙහෙම ට්‍රැක් එකක් තියෙනවා. ඒකට කාඩ් එක දාලා පාතරයක් දාම කාඩ් එක රීඩ් වෙනවා. එතකොට ඒ එක ක්‍රමයක්. එතකොට අපි මේවට කියන්නේ magnetic strip reader කියලා. ලියා ගන්න. Credit and debit card contain magnetic strip to store data. This strip can be read with magnetic card reader. තව example එකක් අපිට ගන්න පුළුවන් smart card reader. The smart card reader කියලා කිව්වහම මේ ඒත් ඔය credit debit card වල තියෙනවා පොඩි chip එකක් ඔයගොල්ලෝ දැකලා ඇති. මේක දැන් driving license වලත් තියෙනවා. අර SIM එක වගේ මෙහෙම තියෙන එක. එතකොට මේ chip එක read කරන්න පුළුවන්. දැන් සමහර වෙලාවට අපි සුපර් මාකට් එකකට ගිහලා payment එක දැම්මම card එක machine එක ඇතුළට දාලානේ ගන්නෙ. නිකන් පොඩ්ඩක් තද කරනවා ඇතුළට. එතකොට ওই card එකේ මේ ටික connect වෙනවා machine එකට. connect වෙලා ඒ කාඩ් එකේ තියෙනවා රීඩ් කරනවා. කාඩ් එක එතකොට read and write දෙකම පුළුවන් ඕවැදී. අප්ඩේට් කරන්නත් පුළුවන් කාඩ් එකට ඩීටේල්. ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. හරි ඒවට අපි කියන්නේ ස්මාර්ට් කාඩ් රීඩර් කියලා. Modern credit debit and
driving license contain smart chip to store data inside a card. Smart card reader can be used to read that card. ඉතින් ඒත් එක්කම මට තව ඩිවයිස් එකක් මතක් වුණා ටෙක්ස්ට් බුක් එකේ නැති. අපි ඒවට කියනවා බයෝමැට්‍රික්ස් ඩිවයිස් කියලා. බයෝමැට්‍රික්ස්. බයෝමැට්‍රික්ස් ඩිවයිස් පාවිච්චි කරන්නේ ඔය ෆින්ගර්ප්‍රින්ට්, ෆේස් වගේ දේවල් රීඩ් කරන්න. අපි කියන්නේ හියුමන් බයෝ ඩීටේල් ඒ වගේ දේවල් රීඩ් කරන්න පාවිච්චි කරන මැෂින්ස් වලට බයෝමැට්‍රික්ස් කියලා කියනවා. ෆින්ගර්ප්‍රින්ට් එක, ෆින්ගර්ප්‍රින්ට් රීඩර්, ෆේස් රීඩර් ඔය කැමරා මොඩියුල් ඒවට නම් පාවිච්චි කරන්නේ. iris scanner, voice identification ඒ වගේ ඒවා ඔක්කොම බයෝමැට්‍රික්ස් කියලා කියනවා. ඒකත් අපි පොඩ්ඩක් ලියලා තියාගමු. බයෝමැට්‍රික්ස්. Biometrics device is used to capture human biometrics detail. Example, fingerprint reader, face recognizing, eye scanning, voice recognizing, etc. right අපි ඊළඟට device category එකක් තියෙනවා අපිට කතා කරන්න output device. මොනවාද output device කියන්නේ? computer system එකකින් එළියට data දෙන information දෙන device වලට අපි output device කියලා කියනවා. සාමාන්‍යයෙන් computer එක තියෙන main output device එක තමයි අපි කියන්නේ monitor එක කියලා. ඉතින් මේ output devices categorize කරන්න පුළුවන් soft copy output devices, hard copy output devices කියලා. sound කියලාත් එකක් තියෙනවා. ඉතින් ඒකත් soft output එකක් තමයි. ඒ කියන්නේ intangible නම් output එක අල්ලන්න බැයි නම් ඒවට අපි කියන්නේ soft output. tangible නම් ඒවා hard output. ඉතින් monitors, speakers, projectors වගේ දේවල් වලින් අපිට soft copy output තමයි ගන්න වෙන්නේ. එතකොට printers වලින් තමයි hard copy output එකක් ගන්න වෙන්නේ. වෙන hard copy output එකක් ගන්න පුළුවන් devices මොනවත් computer එක නැහැ. output device වැඩිම ප්‍රමාණයක් තියෙන soft copy විදිහට. And our topic is output devices. Output device is used to produce information to the user. These devices can be classified into following method. First one is soft copy output. The output on the screen is called a soft copy. Monitors and projectors can be known as soft output devices. Soft output devices. Right, අපි අපේ එහෙනම් ඒ device එක ගැන අපි කතා කරමු. Topic එක monitor. Also known as VDU, Visual Display Unit. VDU, monitor or VDU. මේ Visual Display Unit එක එක වර්ග වලින් අපිට දකින්න හම්බ වෙනවා technologies තුනකින්. එකක් තමයි CRT technology එක, cathode ray tube කියන technology එක. cathode ray tube කියලා කියන්නේ අර ඉස්සර පාවිච්චි කරපු පරණ monitor එක CRT monitor කියලා කියනවා. power consuming ගොඩාක් වැඩි, size එකත් වැඩි, as වලට වගේ හොඳ නැහැ. මොකද මේකේ cathode rays monitor එකෙන් ඉස්සරහට ඇවිල්ලා මූණට වදින හින්දා. ඒ වගේම තමයි cathode ray monitors ගොඩක් මේ ඒ කියන්නේ අපි e-waste විදිහට අහක දානකොට ඒවා environment එකටත් හොඳ නැහැ. ඉතින් ටික ටික මේ cathode ray tubes පාවිච්චි අඩු වෙලා ගිහිල්ලා
තව ඩිවයිස් එකක් හැදුණා. මොකක්ද ඒක? LCD ස්ක්‍රීන්. ඒතර අපි ගොඩාක්ම පාවිච්චි කරන්නේ මේ LCD ස්ක්‍රීන්. දැනටත් අපි පාවිච්චි කරන්නේ LCD ස්ක්‍රීන්. හැබැයි ඕකෙත් තියෙනවා LED කියලා ටෙක්නොලොජි එකක්. LCD ස්ක්‍රීන් එකේ බෑක්ලයිට් එක ඩිෆෝල්ට් ආවේ ෆ්ලොරසන්ට් කියන ටෙක්නොලොජි එකෙන්. ෆ්ලොරසන්ට් බල්බ් කියන්නේ ඔය ටියුබ් ලයිට් CFL වල එහෙම තියෙනවා වගේ බල්බ් එක. ඒතර ඒ හීනි බල්බ් එකකින් තමයි ලයිට් බෑක්ලයිට් එකක් ආවේ. ෆ්ලොරසන්ට් එකටත් ෆ්ලොරසන්ට් එකේ තියෙන මේ ක්ලියර්නස් අඩු හින්දා, ඒ කියන්නේ පැත්තට හරියට පේන්නේ නැති ගතියක් එන හින්දා LED බෑක්ලයිට් කියලා ටෙක්නොලොජි එකක් ආවා. එතකොට ඔය LED TV එහෙම කියලා අපි ගන්නෙ LED මොනිටර්, LED TV කියලා අපි ගන්න මේ බෑක්ලයිට් LED කියන ටෙක්නොලොජි එක. හැබැයි රූප හදන්නේ LCD වලින්ම තමයි. ඊට පස්සේ LED ස්ක්‍රීන් කියලාම තව කැටගරි එකක් තියෙනවා. ඒවා සාමාන්‍යයෙන් අපි ගෙදර TV බලන්න, ඊට පස්සේ කම්පියුටර් එකට හයි කරගන්න ගන්නෙ නැහැ. ඒවා ගොඩක්ම ඔය බිල් බෝඩ්ස් වලට තමයි පාවිච්චි කරන්නේ. බිල් බෝඩ්ස් කියන්නේ අර ඇඩ්වර්ටයිසිං බෝඩ් පාරවල් වල තියෙන. ඔය ගම්පහ අපි තියෙන්නේ කොතනද ආපිකෝ එකේ උඩ හයි කරලා තියෙනවා එකක් මට මතකයි. තව ටවුන් එක හරිය තියෙනවා. සුපර් ස්ටයිල් එක ගාව එකක් තිබුණා. ඔහොම තන තියෙනවා හයි කරලා. ගොඩක්ම ඇඩ්වර්ටයිසිං වලට තමයි මේ වගේ පැනල් පාවිච්චි කරන්නේ. ඒකේ බ්‍රයිට්නස් සෑහෙන වැඩි. දවල්ට රැයට කියලා නැහැ. ඉතින් පවර් කන්සියුමිනුත් සාමාන්‍යයෙන් LCD ස්ක්‍රීන් එකකට වඩා වැඩි. ඇයි? සයිස් එක ලොකුයිනේ ගොඩක්. සාමාන්‍යයෙන් 6x4 වත් හදන්න ඕන LED ස්ක්‍රීන් එකක්. ඊට වඩා පොඩිවට හදලා වැඩක් නැහැ. ඊට පස්සේ අපි ගොඩක් වෙලාවට දකින ඔය එක බිස්නස් ලොකේෂන් වල shops වල අර අකුරු ටිකකින් එක වචන ඩිස්ප්ලේ කරන්න හදලා තියෙන LED ස්ක්‍රීන් උත් තියෙනවා සිංගල් කලර් ඒවා. අර මල්ටි කලර් ඒවාෙන් තමයි මේ RGB කියන මූඩ් එකෙන් තමයි ඔය ලොකු ස්ක්‍රීන් හදන්නේ. රූප වීඩියෝ වගේ දේවල් දාන්න. හැබැයි මම අර කිව්වා වගේ මතක තියාගන්න LED කියන ඒවා ඔය දැන් අපි ගෙවල් වල තියෙන LED TV කියලා කිව්වට ඒක LED වලින් රූප හැදෙනවා කියලා එකක් නෑ ඒකේ. ඒකේ බෑක්ලයිට් එක තමයි LED. ඒ අරින්න ඒකේ වෙන LED ටෙක්නොලොජි එකක් නෑ. අර බෑක්ලයිට් එක LED වලින් හදන හින්දා මේ ක්වොලිටි ස්ක්‍රීන් එකේ ක්වොලිටි එකක් තියෙනවා LCD ෆ්ලොරසන්ට් ඒවට වඩා. අපි ඔය මොනිටර් වර්ග 3 ලියා ගමු ඉස්සෙල්ලාම. පළවෙනි එක cathode ray tube CRT. This early version of monitor is large in size and more and consume more electricity. Second one, liquid crystal display LCD. This is a flat type screen and used with modern computers. This is small in size and consume less electricity. Last one, LED. LED means light emitting diode, also known as light emitting display. LED display ඒ වගේ නම් වලින් ඔකට කියන්න පුළුවන්. මේ ස්ක්‍රීන්ස් පාවිච්චි කරන්නේම මම කිව්වේ බිල් බෝඩ්ස් වලට අපි වැඩිපුර දකින්නේ ඕක තියෙනවා. නේම් බෝඩ්ස් වල තියෙනවා කඩවල් වල හයි කරලා. හරි මේක ටිකක් ප්‍රමාණයෙන් ලොකු ස්ක්‍රීන් જાතියක්. ළඟ ඉඳගෙන බැලුවට මේකේ ක්වොලිටි එක බලන්න හම්බ වෙන්නේ නැහැ. මොකද පික්සල්ස් ඈතනේ. ඒ කියන්නේ අර ඩොට්ස් විදිහටනේ ඔගේ රූප හැදෙන්නේ. බලන්න ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා එක. ඒකෙන්ද ඈතට තමයි ඔගේ ක්වොලිටි එක හොඳ. ඒක මතක තියාගන්න. ඒකට ලියාගන්න. LED screens are designed using LED. These screens are commonly used in as billboard and name board in common place.
රයිට්. එතකොට ඒ තමයි මොනිටර්ස් වර්ග. ඊළඟට අපිට බලන්න තියෙන්නේ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්ස් ගැන.